ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුවකිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්, කලාකිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලෙවි අංශය අමතන්න. Dammadula is a traditional Sri Lankan folk ritual performed mostly by farmers to invoke blessings of the gods, soliciting bountiful crops and opulence. This is a taste of our own culture. For you who live in faraway lands yet always hold Sri Lanka dear, taprobase.com is your pathway that brings the motherland ever closer to you. For delivery to your doorstep, directly from the farmer or craftsman, place your order on www.taprobase.com. It's curry time. Daya huya daya. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals and fast delivery, download the Curry app now. සදානන්දය ගීතයෙන් මව්බිම ඔබ ළඟ. ගීතයෙන් මව්බිම ඔබ ළඟ. සදානන්දය තුන්වැනි දිගහැරුමට ඈත දුරට එංගලන්තයේ සිටින ඔබ වෙතට එන්නම්. එංගලන්තයේ ඉන්න ඔබට මං කතා කරන්නේ බොරැල්ලේ කිංසිපාරේ ජොනෙත් ශබ්දාගාරේ ඉඳලා. මගේ විතරක් නෙමෙයි ලංකාවේ මට වැඩිය ප්‍රවීණ ජේෂ්ඨ සංගීත ලෝකින්න බොහෝ නිර්මාණකරුවන්ට තෝතැන්නක් වෙච්ච තැනක් තමයි ජොනෙත් ශබ්දාගාරය. එහෙම නැත්නම් බිෂොප් හවුස් කියලා ඉස්සර අපි හඳුන්වපු ශබ්දාගාරය. මේ ශබ්දාගාරයේ ඉඳගෙන 2021 ඔබට කතා කරන මම මුලින්ම මීට පා තැබුවේ 80 දශකයේදී. ඒ මම ගීත කීපයක් විතරක් ලියලා තිබුණු කාලේ. ඒකත් හරි පුදුමයි. ඒ නිකමට නෙවෙයි මම මෙහි ආවේ. ආධුනික ගීත රචකයෙක් විදියට ගාල්ලේ තිබුණු වෙසක් නාට්‍යයක ගීත පටිගත කරන්න. ඒ ගීත ලිව්වේ මම. නමුත් ඒ ගීත ගායනා කළේ එකලත් බැබළුන් ශිල්පීන්. සුනිල් එදිරිසිංහ, මාලිනී බුලත් සිංහල, රෝහණ බෝගඩ. ඒ තිදෙනා තමයි මගේ ගීත ගායනා කළේ 1981 විතර. ඒ වගේම අද ජනප්‍රියතම බටනලා වාදකයෙක් වෙලා ඉන්න ජානක බෝගොඩ, වයලීනය වාදනය කරපු ෂෙල්ටන් විජේසේකර, ඒ වගේම බොහෝම පරිණත සංගීතඥයන් වාදකයන් ඒ වාද්‍ය මඩුල්ලේ හිටියා. මට මතකයි. අපිව සම්බන්ධීකරණය කළේ ආරියරත්න යාපා. ඔහුත් ගායකයෙක්. ඔහු අපි අතර අද නැහැ. නමුත් ආරියරත්න යාපා කිසිදු ගීතයක් ගායනා කළේ නැහැ. ප්‍රවීණයන්ටයි මගේ ගීත ඔහු දුන්නේ. තවත් විශේෂ දෙයක් තියෙනවා එංගලන්තේ ඔබට කතා කරන මේ බොරැල්ලේ ජොනෙත් ශබ්දාගාරය පිළිබඳව. මේ ශබ්දාගාරයේ මා ලියූ ගීත පටිගත කළේ ඩොනල් අයිවන් කියන අති විශිෂ්ට දැවැන්ත ශබ්ද ඉංජිනේරුවා. ඒ වගේම ඔහු ගීත රචකයෙක්. ඔහුත් අපි අතර නැහැ අද. වෙසක් නාට්‍යයකට කතෝලික පසුබිමක ශබ්දාගාරයක මුලින්ම මගේ ගීත ගැයුණු ජොනෙත් ශබ්දාගාරයේ ඉඳලා මම ඔබට වෙනද වගේම සදානන්දය තුන්වැනි දිගහැරුම ගෙනෙනවා. 70 දශකයේ මැදභාගයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යෙක් විදියට ඉන්නකොට හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි එකල මහින්ද විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යෙක් කවි පොතක් ලියනවා, මුද්‍රණය කරනවා. ලංකාවේ ප්‍රවීණයන්ගෙන් පෙරවදන් පසුවදන් අරගෙන ඒක අපේ ඉස්කෝලේටත් ඒ පොත එනවා. කවි පොතේ නම
කොතැන හෝ වරදක් ඇත. ඒ කවිපොත ලියලා තිබුණේ කිත්සිරි නිමල් ශාන්ත කියන එකල පත්තරවලට ලිපි ලියන මහින්දේ මට වැඩි ජ්‍යෙෂ්ඨ උසස් පෙළ ශිෂ්‍යයා. ඇත්තටම මගේ ඒ ආසාවත් ඉෂ්ට වුණා. කොහොම හරි ඉස්කෝලේ යන කාලේ කවි පොතක් මුද්‍රණය කරලා පළ කරන්න. ඒ කොතැන හෝ වරදක් ඇත කියන පොත ලියපු මගේ පරමාදර්ශී උසස් පෙළ ශිෂ්‍යයා තමයි කිත්සිරි නිමල් ශාන්ත. ඇත්තටම කිත්සිරි මම කවි පොත ගහද්දී ලංකාවේ ප්‍රකට තරුණ විචාරකයෙක්, ගීත රචකයෙක්, එහෙම නැත්නම් පත්තරකාරයෙක් වෙලා හමාරයි. මගේ කවි පොත කඩදාසි කොටක ගීතය දෛවෝපගතව මම ඔහුටත් පිටපතක් දුන්නා. කිත්සිරි වැඩිපුරම වැඩ කළේ දිවයින පත්තරේ. පසු කාලයකදී ලක්බිම පුවත්පතේ. මට මතකයි හැමදාම කිත්සිරි යම්කිසි විශේෂ සිද්ධියක් වෙනකොට මට කියනවා බන්දු ලිපියක් ලියන්න කියලා. ඒ විදිහට මම ලියපු අන්තිම ලිපිය තමයි මාලිනී බුලත් සිංහල මාලිනියක් නැති වෙච්ච වෙලාවේ කිත්සිරිගේ ඇරයුමට. නමුත් මට කිත්සිරි නැති වෙච්ච වෙලාවේ ලිපියක් ලියන්න කවුරුත් කිව්වේ නැහැ. කිත්සිරි කියන්නේ මහා ගොඩක් ගීත නොලිව්වට ඉතා සුළු ගීත සංඛ්‍යාවම ජනප්‍රිය වෙච්ච ඒ ලියපු ගී ටිකෙන් මිනිස්සු අතරට ගිය ගීත රචකයෙක්. මට හිතෙනවා ඔහු ලියපු ගී කීපයක් ඔබට මතක් කරන්න. නන්දා මාලිනීගේ ආදරේ වේදනාව හදට දැනුණු යම් මොහොතක. එහෙම නැත්නම් සනන් නන්දසිරිගේ ආදරේ නෑ ආදරේ කවුරුවත් නෑ ආදරේ. ඒ වගේම වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ ජනප්‍රියතම ගීතයක් වුණු සඳකෙන් දහරින් මාලිනී බුලත් සිංහල ගායනා කරපු. ටීඑම් ජයරත්නටත් ඔහු ගොඩක් ගීත ලිව්වා. අකීකරු සිනාවෙන් නොබලන් කුමරිය වගේ දේවල් මට මතක් වෙනවා. ඒ වගේම ක්ලැරන්ස්ට නීලට ඔහු ලියපු අමයුරු ගීතය පුදුම විදියට තරුණ අපේ හිත් පැහැරගත්තා. ඒ තමයි රහසේ හඬනා අප හැඟුම්. මේ වගේ බොහෝ ගීත කිත්සිරි ලිව්වට බොහෝ අය දැනගෙන හිටියේ නෑ ඒවා මේ පුංචි මිනිහගේ ලස්සන වචන කියලා. කිත්සිරි නිමල් ශාන්ත කියන ගීත රචකයාගේ හැම ගීතයකටම මම ඇලුම් කළත් ඒ හැම එකටම වැඩිය පොඩ්ඩක් හරි වැඩියෙන් ආදරය කරන ගීතයක් තියෙනවා. ඒ ගීතේ සංගීතවත් කරපු ඩයමන්ඩ් පෙරේරත් කිත්සිරි වගේම අපි අතර නැහැ. නමුත් ඒ ගීතේ ගායනා කරපු රෝහණ සිරිවර්ධනත් ඒ ගීතය අහන එදා වගේම මහා විශාල රසික කැලතකුත් අපි අතර ඉන්නවා. එංගලන්තේ ඔබත් මේ ගීතේ පංගුකාරයෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඒ නිසා ඇයි මේ මధుර ගීතය අපි තිරෙන් පිටිපස්සේ තියාගෙන ඉන්නේ. සදානන්දය 3 ඇරඹෙන්නේ මේ මధుර ගීතයෙන්. කිත්සිරි නිමල් ශාන්ත ලියපු, ඩයමන්ඩ් පෙරේර සංගීතවත් කරපු, රෝහණ සිරිවර්ධනයන් ගායපු මේ ගීතය. මුවැත්තිය ලොවේ කොයි කවුරු හිටියත් මම ඔබ ළඟම ලැබුම් ගන්නම්. සුළං රැල්ලේ එතියෙන්නම්. ලසඳ කැල්මේ වෙලියෙන්නම්. ඒ ලොවේ කොයි කාටත් හොරෙන්. නින්ද නොමැතිව ඉදින විට ඔබ කවුළු දොර ළඟ මග බලා සුළං රැල්ලේ පෙති එන්නම් රුවැත්තිමා ඔබ සොයා ලොවේ කොයි කාට හොරන්
ලැබුම් ගන්න ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ සුසුම් කවිගේ සෙමෙන් මුමුණන ඔබේ තනි නොටා නියමකා ලසඳ කැල්මේ වෙලී එන්නම් මුවැත්තියමා ඔබ සොයා ලොවේ කොයි කාට හොරෙන් ලැබුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ ලොවේ කොයි කාටත් හොරෙන් ලැබුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ අසම්මත ආදරය ගැන ලෝකේ විවිධ නිර්මාණ බිහි වෙනවා බිහි වෙලා තියෙනවා. බිහි වෙමින් පවතිනවා. ඒවා සිනමා නිර්මාණ විදියට එනවා. කෙටිකතා නවකතා විදියට එනවා. කවි ගීත විදියට එනවා. මේ කොහොම කළත් ඒවයි අන්තර්ගතයේ තියෙන්නේ අසම්මත එහෙම නැත්නම් ලෝකෙන් වැරදියයි කියන අසම්මත සම්බන්ධ බැඳීම්. මේවා පිළිවිසින්න ඉස්සෙල්ලා මට හිතෙනවා අසම්මත ආදරය පිළිබඳ ලෝකෙ තියෙන විශිෂ්ටතම නවකතාවක් වුණු ඇනා කැරනිනා ගැන වචනයක් කියන්න. ඇනා කියන්නේ සුරූපී පතිනියක්. ඇගේ ප්‍රිය හිමියා කැරනින් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. දල රළු පෙනුමක් තියෙන වැඩත් හැඩි දැඩි පුරුෂයෙක් ඔහු. ඔහු වැඩි කතා බහක් නෑ. නිහඬයි. ඒ නිහඬ බවින් කෙනෙක් නසාලන්න වුණත් පුළුවන් කියලා ටෝල්ස්ටෝයි කියනවා. මේ විදියට ගත වෙන ජීවිතයේ රොන්ස්කි කියන පෙම්බර තරුණ චරිතය සමග ඇනා යාවෙන්නේ ඇනාගේ තියෙන අසංවරකමක් හින්දා නෙමෙයි. කතාවේ හැටියට ඒකේ වගකීමක් යන්න ඕන කැරනින්ට. නමුත් ලෝකය හෝ කැරනින් ඒ ප්‍රශ්නේ විසඳන්නේ මේ විදියට නෙමෙයි. සුරූපී ඇනා යුග ගණන් දුක් විඳලා අන්තිමට ජීවිතේ තොර කරගන්නවා. ඒක තමයි ඒ අසම්මත ප්‍රේමේ අවසානය. අවුරුදු 20ක් තිස්සේ ලියපු ෆ්ලෝබෙයාගේ එමා බෝරි කතාවේ එමාගේ ඉරණමත් එයම තමයි. ඒ විතරක් නෙමෙයි ලෝකේ අනන්ත නිර්මාණ බිහි වුණා. ෆෝලිං ඉන් ලව් වැනි චිත්‍රපට බිහි වුණා මේ අසම්මත ආදරය ගැන. විවිධ කෝණ වලින් බලපු කවි ගීත. ලංකාවේ අසම්මත ආදරය පිළිබඳ 976 විතර අපූර්ව චිත්‍රපටයක් බිහි වුණා. විජය ධර්මශ්‍රීගේ කුළුඳුල් වෑයම තමයි ඒක. හන්තානේ කතාව වගේ අසිරිමත් චිත්‍රපටිවල සහාය අධ්‍යක්ෂණය කරපු විජය ධර්මශ්‍රී ඔහුගේ කියලා හාපුරා කියලා හැදුවා දුහුළු මලක්. දුහුළු මලක් කියන්නේත් අසම්මත ආදරය දෝරේ ගලන අනුවේදිනී වගේම පෙම්බර චිත්‍රපටියක්. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හමුවීම් නිසා. මේ බැඳීම් ඇති වෙන්නේ හමුවීම් නිසා. ඛේදවාචක හෝ සුඛාන්ත හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හමුවීම් නිසා. මම පුංචි උදාහරණයක් ඔබට කියන්නම්. අපේ මවට අපේ පියා හම්බුනේ නැත්තම් මම නෑ. ඔබේ මවට ඔබේ පියා හම්බුනේ නැත්තම් ඔබත් නෑ. ඉන්න වෙන කෙනෙක්. ඒ ඇති නේද මේ හමුවීම් වල අස්ථාවර බව වගේම විස්මිත බව තේරුම් ගන්න. ඇත්තටම නිලුට රොහන් හම්බෙන්නෙත් අන්න ඒ විදියට. සුරේ කියන ඇගේ ඊටාම ආදරණීය ස්වාමි පුරුෂයාට කුමන හේතුවක් හින්දා පිටුපාන්න වෙන්නේ නිලුට රොහන්ගේ යෞවන ආදරය නිසා. 976 දී අපේ වසුවියේදී අපි හිත්පුරා ඇස්පුරා මේ අසම්මත ආදරය දුටුවේ එහි තින වරදක් නොදකිමින්. නමුත් චිත්‍රපටි අපිව ගෙන ගියේ වෙනත් දිශානතියකට.
දුහුළු මලක් මොන තරම්ම අපේ හිත් පැහැරගත්තද කියනවන ඒ ගීත තුන අහන්න විතරක් මිතුරන් ඇතැම් විට දෙතුම් විඩේ චිත්‍රපටිය බැලුව. ඒ විතරක් නෙවෙයි. 980 රස්සාවට ගිහිල්ලා මම මිතුරකට්ටයත් එක්ක මුලින්ම ගාල්ල කවීන්ස් තියටර එකට ආධාර දර්ශනයක් විදියට ගෙනාවෙත් දුහුළු මලක්. එදා අතුරු සිතුරු නැතුව මිනිස්සු වට වෙලා හිටියා පිරුණ සෙනග. ඒ අවුරුදු 4කට පස්සේ. මට හිතනවා මේ සේරම අතරේ මේ අමයුරු ගීතය එංගලන්තින් ඔබ විතරක් නෙමේ ලංකාවේ ඉන්න අපිත් අලුත් පරපුරක හඬින් අහන්න ඕන කියලා. එවිට තමයි ඒ ගීතයට ජීවය දුන් ශිල්පි ශිල්පිනියන්ට ඒ උපහාරයක් වෙන්නේ. සරත් දසනායක මේ විස්මිත තනුව හදලා අපෙන් වෙන්න වුණා. අජන්ත රණසිංහ දියමන්ති වගේ වචන ටිකක් අපට ඉතුරු කළා වෙන් වුණා. අබේවර්ධන බාලසූරියත් ඒ වගේම තමයි. අද විජය ධර්මශ්‍රීත් නෑ. මේ සේරම අතරේ අද ගීත ගැයීමට ඉසුඹු තබා තියෙන සුජාත අත්තනායක ගායන කිවිඳිය ගෞරවෙන් සිහිකරවින් සදානන්දේ මේ බොඳ මීදුම් සලුව අපි අයින් කරමු. ඔබ එංගලන්තේ හිටියත් ලංකාවේ වනරොදේ සැවුල් කොවුල් විහඟ ගීත අහන්න අපි ඔබ එක්ක යන්න. ඒ වගේම අනාගතය කිරළු දරා දෙපා මුලට වඩින තුර ලවන් පොඟඩ මියුරු තෙපුල් හෙටත් වාසනාව වේවා කියලා අපි අද කියමු. සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල්ලිසිලා මල්වරුසා සුවඳ සමුය මටත් වාසනා මටත් වාසනාවන් රැසියන්ගේ නොනිමිනාද තැවුල් කොවුල් විහාඟ ගීත අපට ඇරුණු හුදකලාව හෙටත් වාසනාවන් සීන නදී රළ රැල්ලේ පැතුම් රුවල් රන්නුරුවේ ඔබේ නිමල නිද්‍රාගී මටත් වාසනා මටත් වාසනාවන් හොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජදහනේ ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනාවන්
ඊන හතක් එළිවන්නට දොළොස් මහේ පහන් එළි මටත් වාසනා මටත් වාසනාවන් අනාගතය කිරුණු දරා දෙපා මුලට වඩින තුරා ලවන් පුඟන මියුරු තෙපොල් මටත් වාසනා මටත් වාසනාවන් එතත් වාසනා මටත් වාසනාවන් මටත් වාසනා හිතත් වාසනාවන් අර්නස් වොයිස කිව්වම ඔබට මට මතක් වෙන්නේ ගිටාරය හරියට සෙල්ලම් බඩොක්කගේ තියාගෙන වාදනය කරන එකත් එක ක්‍රීඩා කරන බෑන් කණ්ඩායමක් මෙහෙවන ගිටාර්වාදකය කියලා විතරයි නේද ඇත්තම කිව්වත්. ඒ වුණට ඒ කතාව එහෙම නෙමේ. එච්.ආර්. ජෝතිපාලගේ ඉද්දමල් කතාවේ එහෙම නැත්නම් ප්‍රියා සූර්යසේනගේ මොහොතක සුව දෙන චංචල ලෝකේ ඉන්ද්‍රාණි පෙරේරාගේ සුදු අසුපිට නැගලා ඒ විතරක් නෙවෙයි. ඊටත් වැඩිය විශේෂත්වයක් ඔහුගේ තනුවල තියෙනවා. ඒ මොකක්ද? ටයිටස් තොටවත්තයන් හදපු මරුවා සමග වාසේ චිත්‍රපටයේ සිරිපාලගේ ජීවිතේම කියවෙන චිත්‍රපටයේ තැටිය මැද්ද කළු කරාපු කියන ජෝතිපාල එම්.එස්. ගායපු ගීතය ප්‍රේමගීති ලියපු ගීතය සංගීතවත් කෙරුවේ අපි කවුරුත් බෑන්කාරයෙක් විදියට හඳුන්වන අර්නස් වොයිස නොවේද කියලා කී දෙනාද දන්නේ. මේ ඛේදවාචකය එහෙම නැත්නම් මේ අතපසු කිරීම හරිගස්සන්නත් සදානන්දේ අපි මහන්සි ගන්නවා. ඒ එංගලන්තේ ඉන්න ඔබට විතරක් නෙවෙයි. ශ්‍රී ලාංකේය මුළු රසික සංහතියටම. අර්නස් වොයිස කියන්නේ අති මිහිරි තනු හදපු මියුසික් කම්පෝසර් කෙනෙක්. ඔබ අද සදානන්දෙන් අහන්නේ ඒ පෙරකියු කිසිම ගීතයක් නෙමෙයි. අර්නස්ගේ ලකුණ තියපු ගීතයක්. ගිටාරයට වගේම ප්‍රේමගීති දල්විසුන්ගේ මේ මිනිමුතු වගේ වචනවලට ඔහුගේ නම කොච්චර හොඳට පෑහුණාද. ඇත්තටම ඔහු මේ වචනවලටත් වාදනයටත් තනුවටත් අර්නස්ම වෙලා තියෙනවා. ඒ වගේ අවංක නිර්ව්‍යාජ තනුවක් තමයි ඇන්ජලියානු කටහඬට ඔහු පූජා කළේ. ඇන්ජලීන් ගුණතිලකගේ ගීතාවලිය අති සුවිශේෂතම ගීතය මෙය බව විචාරකයන් පවසනවා. නමුත් ඒ සංගීතවත් කළේ ඒ තනුව හැදුවේ අර්නස් වොයිස බව අවංකව කී දෙනෙක්ද දන්නේ. සදානන්දේ මේ දිගහැරුම ඒ වෙනුවෙන් අද පරපුරට ඒ පැරණි මතකය සිහිපත් කිරීම. බංගලි වලලු ලැබෙනතුරු හරි ඉක්මන් කතා කී ඇස් දෙක අනන්න එපා. Together
සදානන්දය ගීතයෙන් මව්බිම ඔබ ළඟ. It's curry time. Daya Uya Daya. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals, and fast delivery, download the Curry app now. Daya! ඈත පේන සුදු කන්දේ මියදුම් සලුවේ අද උදේම ඉරු දෙයොත් ඇයි හැංගෙන්නේ තරහක් නෑ මයේ හිතේ අපි මහදෙයෝ යලකන්නෙත් මුල් අස්වනු නුබටයි දෙන්නේ Quality farm fresh produce safely and directly to your doorstep. To order, visit www.taprobase.com. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුවකිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්, කලාකිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලෙවි අංශය අමතන්න. සදානන්දය ගීතයෙන් මව්බිම ඔබ ළඟ. ආදරය ගැන මොනතරම් කියමන් එහෙම නැත්නම් සදාතනික සත්‍ය ප්‍රකාශන ලෝකෙ බිහි වෙලා තියෙනවද? කියන්න පටන් ගත්තොත් කොහෙන් නවත්තන්න වේද දන්නේ නැහැ. ඒ තරමට ආදරය වගේම හරිම සුලභයි ඒවා. යන්තමට මතකයි එක ඉංග්‍රීසි කියමනක් තිබුණා Love is an universal migraine කියලා. ආදරය කියන්නේ සර්වලෝක ඉරුවාරුදාවක් කියලා. ඒ වගේම ලෝරන්ස් කියන මහා කවියා ලියපු කවියක තිබුණා මේ වගේ දෙයක්. ආදරය මම කළෙමි ඇයහට එයම සිරගය වීය මාහට. ඒ ආදරය සිරගයක් වෙච්ච හැටි. ඒ වගේම සිදුහත් කුමාරයා කියන විදියට කවියක් තිබුණා. ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී කියලා. ඉතාම මధుර කවියක්. ඒත් ආදරය ගැන විවිධ වූ ආදරයේ සෙයියාවන්. මට මතකයි ඉංග්‍රීසි කියමනක් තිබුණා ඒ කාලේ පට්ට ගහපු. ඔබ අහලදී අනිවාර්යෙන්ම. ආදරය ගෙතුලට එන්නේ ඇඟිලි තුඩු වලිනි. නමුත් පිටව යන්නේ දොරත් හප්පාගෙනය. ඒක හරි ප්‍රසිද්ධ කියමනක්. ඒ වගේම ආදරය පිළිබඳ විවිධ මානයන්ගෙන් ලියපු ගීත ගැන හිතනකොට අර ඉස්සර අපි අහපු ගමේ ගොඩේ කතාවක් මට මතක් වෙනවා. මතකදර ලිඳේ වතුර ඊටාම මිහිරි රසයි කියලා ඒ ලිඳ හොරකම් කරගන්න ඒ ලිඳ උගුල්ලන් යන්න ආව මිනිස්සු කට්ටියක් ගැන තිබිච්ච කතාව. ඒ ගමේ කතාව අහලා කටකොනකට අපි hina වුණත් 80 දශකේ ඒ විදිහේ ගීතයක් බිහි වුණා. ඒ විදියම නෙවුණත් ඒ කතාව මතක් වෙන. ඒ කොහොමද? ආදරය හොරා ගන්නෝ බින්දුව බින්දුව. අංශුව අංශුව. ඔබට මතක ඇති. හැබැයි ආදරෙන් සියල්ල අන්ධ වුණාම ඔයිට වැඩිය දේවල් වුණත් වෙන්න පුළුවන්. අපේ ගීතාවලියේ මට මතක් වෙනවා මේ වගේම තවත් මීට වැඩිය වෙනස් පැත්තක් හෙළිදරව් කරපු මේ තේමාවම ගීතයක් තියෙනවා. හැබැයි ඒකේ තියෙන්නේ මේ කතාව නෙවෙයි. අපි මේ කියන ගීතේ කතාව නෙමෙයි. ඒකේ තියෙන්නේ පෙම්වතිය තමන් ළඟ තියලා ගියපු සුවඳ පෙම්වතා කියනවා අරන් යන්න කියලා. ඒ සුවඳවත් මට එපා කියලා. බුද්ධදාස ගලපත්ති වික්ටර් රත්නායකට ලිව්වේ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළඟින්. ඒ සුවඳත් එපා කියලා තමයි ඒ පෙම්වතා කිව්වේ. හැබැයි මේ පෙම්වතා කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඔබ මගේ හදවතේ තිබිච්ච ආදරේ බින්දෙන් බිඳුව අරගෙන ගිහිල්ලා දැන් මුළු මගේ හිතම ඔබ අරන් ගිහිල්ලා කියලා. ඒ කියන්නේ මම කෙනෙක් තවදුරටත් නැහැ. මම ඔබ වෙලා. ඒ කියපු කතාවේ තව විශේෂත්වයක් තියෙනවා.
තනිවෙනට මගේ ලොවේ කියන ගීතෙත් රෝහණ සිරිවර්ධනයන්ගේ අපි දැන් අහන මටත් හොරෙන් ගීතෙත් දෙකේම සංගීතය නිර්මාණය කළේ තනුව හැදුවේ එකම ආදරණීය රෝහණ ආචාර්ය රෝහණ වීරසිංහ. අද අවුරුදු 40කට පස්සේ එදා ගයපු ගීතය රෝහණම අපේ මැදිරියට ඇවිල්ලා ගායනක මොනතරම් මංගල කාරණයක්ද. අවුරුදු 40ක් ගිහිල්ලත් රෝහණගේ කටහඬේ වයක් කල්යාණයට සදානන්දය ආශිර්වාද කරනවා. මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ හිතම ඔබ දැන් රැගෙන ගිහි. මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින් මට හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින් මට හොරෙන් බලාගත්වනම බලා සිටින්නෙම සිතාගන්න බැහැ කළ යුතු දේ බලාගත්වනම බලා සිටින්නෙම සිතාගන්න බැහැ කළ යුතු දේ දරාගන්න බැහැ මේ රුදු පාළුව කෙසේද මා තව ඉවසන්නේ මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින් මටත් හොරෙන් ඔබේරුවම නිතිපතා සිටින්නෙමි සොයා දෙනෙත වැටෙනා දසුනේ ඔබේරුවම නිතිපතා සිටින්නෙමි සොයා දෙනෙත වැටෙනා දසුනේ ගෙවා ගන්න බෑ මේ ලෙස කාලය කෙසේද මා තව ඉවසන්නේ මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින් මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිහින් සදානන්දය නිකම්ම ගී ඉදිරිපත් කරන වැඩසටහනක් විදියට නෙවෙයි ඔබ වර්ගීකරණය කරලා තියෙන්නේ. ඔබේ ප්‍රතිචාරවලින් ඔබේ හසුන්වලින් ඔබේ දැනුවත් කිරීම් වලින් ඒක අපට ඒත්තු ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ජාතික වගකීම අමතක වුණු දේවල් ඒ මිනිකැට යලිත් ඔබට ඉදිරිපත් කිරීමත් සදානන්දේ එක පියවරක්. කිලෝමීටර් 5000 ගානක් ඈතින් ඉන්න ඔබට විතරක් නෙමෙයි ලංකාවේ අපිටත් මේ මිනිකැට කාලේ වැලිතලාවෙන් වැලිවලින් වැහිලා ගියපු බව දැන් තමයි තේරෙන්නේ. ඒ නිසා තමයි මේ යුතුයකම් ඉෂ්ට කරන්නත් සදානන්දය අපි උපයෝගී කරගන්නේ. එංගලන්තේ ජීවත් වෙන ඔබේ දුවා දරුවන්ට කොහොම වුණත් ඔබටවත් මේ වගේ ගීත කාලෙකින් මතක් වුණාද කියලා ඔබටම ඇඟිල්ල දික් කළා ඔබ ඔබෙන් අහන්න. මේ ශ්‍රේෂ්ඨ සංගීතඥයා
අපෙන් වියෝ වෙලා අවුරුදු 24ක් හරියටම පිරෙන්නේ මේ මාසෙටමයි. ඒ වුණාට මේ අවුරුදු 24 පුරාවට එකම අවුරුද්දකවත් වික්ටර් දලුගම කියන නම අපි සිහිපත් කරාද කියලා මම අහන්න ඕන ඔබෙන් නෙමෙයි. මේ රටේ ජනමාධ්‍ය වලින්. ඒක තමයි ඛේදවාචකය. ඊට යම්කිසි හුස්ම පිඹීමක් තමයි අපි ඔබට කරන්නේ. ඒ නිසාම තමයි ගීතයෙන් කිලෝමීටර් 5000 ගාණක් හුස්ම ඇහෙන දුරට අපි සදානන්දය තුලින් ගේන්නේ. වික්ටර් දලුගමගේ සංගීත ආර ගැන තරුණ කාලේ ඉඳලම මට තිබුණේ වෙනස්ම මානයක් මතයක්. ඒ නිසාම ඔහුගේ ගීත ගැන මම සැලකිලිමත් වුණා. මට මතකයි අපි 9 පන්ති ඉඳද්දී මధుර ගීතයක් ඔහු බිහි කළා. ඔහුගේ බිරිඳටත් පණ්ඩිත් අමරදේවයන්ටත්. ඒ සුනිල් සරත් පෙරේරා ලියපු අනෝතත්ත විල නෙළුම නෙලාලා. මොන තරම් ජනප්‍රිය තනුවක්ද ඒක. බොහෝ අය හිතුවේ ඒක පණ්ඩිත් අමරදේවයන්ගේ තනුවක් කියලා. ඒ තරම්ම විශිෂ්ට තනුවක් එය. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ බිරිඳ අමිතා දලුගමට ඔහු හදලා දුන්නු සුපපෙන මලකින්. ඒ වගේම තාරකා වලින් ලියූ නමුදු අම්බරේ. මේ වගේ මధుර තනු ඔහු හැදුවා. එහෙව් වික්ටර් දලුගම තමයි අවුරුදු 24ක් සපුරන්නේ මේ රටේ මේ පොළවේ මිහිදන් වෙලා. එහෙමකට ගීත ගායනා කරන්නේ නැති නමුත් ලංකාවේ එකල සම්මත ගායකයෙක් විදියට සම්මත වුණු විජේරත්න වරකාගොඩගේ මිහිරි සිහිනයක දැවටුණු සොඳුරු ගීතයක් වාගේ කියන ගීතය වික්ටර් දලුගමගේ තනුවක්. ඒ වගේම ඇන්ජලින් ගුණතිලකගේ ජනප්‍රියම ගීතයක් වුණු දිනක ඔබ සඳ වාගේ හැඩයි කියන ගීතය ප්‍රේම ගීත දල්විස් ලිව්වේ. ඒකෙත් තනු හැදුවේ වික්ටර් දලුගම. අඩ සියවසක් කියන්නේ ලේසි පහසු කාලයක් නෙමෙයි. අඩ සියවසකට කිට්ටුවෙන්න ආපු මේ ගීතය අද පරපුරට අපි පවරන්නේ අනුගායනා තබන්නට යෝජනා කරන්නේ මේ ගීත කවදා හරි යුගෙන් යුගේ ඉදිරියට ගෙනියන්න ඕන නිසා. ඒ නිසා තමයි සදාදරණීය සදානන්දනීය මේ ගීතය සදානන්දය තුලින් ඔබ අලුත් කටහඬකින් එදා අමිතා දලුගම විදියටම අහන්නේ. රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල් සරා.
අපේ රටේ සංගීතයට වික්ටර් රත්නායකගේ බලපෑම, ඔහුගේ සංගීත නිර්මාණ, ඔහුගේ ගීත මොන විදියටද උත්ප්‍රේරණයක් ඇති කරේ කියන එක කවදාවත් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. සදානන්දේ එය විටින් විට පදාසෙන් පදාසය අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වික්ටර් රත්නායක 70 දශකයේ මේ තරම් පෙරලියක් ඇති කළේ ඔහු නිකම්ම ගායකයෙක් වුණු නිසා නෙමෙයි. ඔහු විස්මිත තනු සහ සංගීත නිර්මාපකයෙක්. ඒ වගේම ශිල්ප දාන දුන් විශිෂ්ටතම ගුරුවරයෙක්. ඔහුගේ ගුරු හරුකම් අවසන් වුණේ අගභාගයේදී මම හිතන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. එය පටන් ගත්තේ නක්කාවත්ත මධ්‍ය මහාවිද්‍යාලයෙන්. වික්ටර් ගුරුවරයෙක් විදියට නොවුනත් ගුරුවරයෙක් වුණු ගායක ගායිකාවන් රාශියක් මේ රටේ බිහි වුණා. ෆ්‍රෙඩි සිල්වා, ශ්‍රීමති තිලකරත්න, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනි මේ වගේ බොහෝ ගායක ගායිකාවන් වික්ටර්ගේ තනු නිසා බැබළුණු බව කියන්නේ අපි නෙවෙයි, ඔවුනොවුන්මයි. අපි ෆ්‍රෙඩි සිල්වාගේ කුණ්ඩුමනී ගත්තත්, පාන් කිරිතා තක්කිට තරකිට ගත්තත්, හදමාමා උඩින් යතේ ගත්තත්, අමුතු හැඳුම් හැඳ අඬවන රබානකි යතේ, ඒ කියන්නේ බොරු කකුල්කාරයා ගැන, මේ සියල්ලම වික්ටර්ගේ අමයුරු තනු. ඒ වගේම පෙත්සන් ගැන තියෙන ෆ්‍රෙඩිගේ සින්දුව ඒකත් වික්ටර්ගේ. අබේවර්ධන බාලසූරිය ගත්තොත් ගංගා එන්නකෝ ගංගාවල ඉඳලා මොන තරම් ගීත ප්‍රමාණයක් ඔහු අබේවර්ධනට නිරංජලාට හදලා දීලා තිනවද? කවුදාවේ කවුදාවේ පටන් ගත්තම ගංගා එන්නකෝ ගංගා, පියාණනීමා නැවත උපන්නොත්, ඒ වගේම සිහිවටනේසේ කුමක් ලියන්නද, අනේ කුරුළු කූඩුවලට තොටෙල්ලි වැටෙන්නේ හා මේ වගේ දිගට හරහට අපට කියාගෙන යන්න පුළුවන් වික්ටර් එළිය දුන්නු අබේවර්ධන ගීතනු. ශ්‍රීමති තිලකරත්නගේ මුළු සංගීත ලෝකයම වික්ටර් තරමටම ඈට වික්ටර් තනු හැදුවා. අනන්තයට මායිගිලෙන ගීතෙන් පටන් ගත්තම ආදර ගඟුලේ ඉඳලා මොන තරම් ගී කන්දරාවක් ඈට වික්ටර් හැදුවද? ඔය කියපු ගායක ගායිකාවන් විතරක් නෙමෙයි. කවුරු ගත්තත් අත තිබ්බ තැන වික්ටර්ගේ තනු කියන මැණික් තමයි අපිට හම්බ වෙන්නේ. නන්දා මාලිනීගේ දෙනෝදාහක් නුවන් අතරේ, රුවන් මුවා පොළොව තලේ. ඒ විතරක් නෙමෙයි, අරුණාලෝකයේ අතරේ මේ වගේ ප්‍රසිද්ධම ගීත වික්ටර්ගේ තනු. සුනිල් එදිරිසිංහ ගත්තත් වෙරළු ගෙඩිය, සඳකඩ පහනක, එහෙම නැත්නම් සිනහසෙනුමෙන වේදනා පිසදා මොන තරම් ගීතද? කාටවත් වික්ටර්ගෙන් බේරෙන්න බෑ. ඒ වගේ තමයි. අමරදේව සර් ගත්තත් ඒක එහෙමයි. කුමරේක පා සලම සැලුණා, බඹර පැටික්කි වගේ මොනතරම් ගීත තියෙනවද වික්ටර් අමරදේවයන්ට හදලා දීපු. ඒක නිසා වික්ටර්ගේ වර්ණනාව ඔහු අනුන්ට දාන පාරමිතාවෙන් ලෝභ නැතුව තමන්ම ගායකයෙක් වෙලා ඉඳගෙන හදලා දීපු මధుර තනු මේ විදිහට කියලා ඉවර කරන්න අමාරුයි. වික්ටර්ගේ මේ තනු දාන පාරමිතාව විශේෂයක් වෙන්නේ තමන්ට කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨයට හදපුවා විතරක් නෙමෙයි. තමන්ගේම යුගයේ ඇතැම් විට තමන් එකටම මේ පිටියට වැටුණු මිල්ටන් මල්ලවාරිච්චට හදලා දීපු අමයුරු ගීතනු කීපයක් විතරක් ඔබට මතක් කරන්න. මිල්ටන්ට වික්ටර් හදා දුන් ආවා ආදරෙන්, දිනක රන්සලු පළඳා, ඒ වගේම රණබර ඉදුදුණු සිතුවම් වෙලා, දෙයදර විලිකුන් සුරත් පලේ. ඒ විතරක් නෙමේ, මිල්ටන්ට කවදාත් වික්ටර්ගේ කියලා හිතන්න බැරි රැල්ලට අනුව වික්ටර් ගීත හදලා දුන්නා. ඒ තමයි උපුල් කොපුල් වෙහෙසි ඇත්තේ සහ පැරදිලා පලාගියේ නෑ වගේ විශිෂ්ට වේග රිද්ම තරමක පොප් ආරේ තනු රචනා, සංගීත රචනා. ඒ වික්ටර් මිල්ටන්ට දාන දුන්නු තනු. එම්.එස්. ප්‍රනාන්දුට ඔහු හැදුවා උපන් හඳවියේ සරුංගලේ චිත්‍රපටයට කුලරත්න හරිවංශලිව්වේ. ඒ වගේම මිල්ටන් පෙරේරාට ඔහු හැදුවා දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙන්. ඒ වගේම එච්.ආර්. ජෝතිපාලට හැදුවා රාජකිරුළු පලන්දාපු රජ්ජුරුවෝ. මේ සියලුම දේවල් වික්ටර්ගේ මුදිතා ගුණය එළිදරව් කරන දිදුලුවන ගීත. සදානන්දේ එක්තරා අරමුණක් තමයි මේ විදියට ශිල්පීන් අතර පුංචි සැසඳීමක් කරන එක. මොකද මිල්ටන්ගේ මේ ගීත බැබලන යුගයේ මිල්ටන් සංගීත සංදර්ශනවල නැතිම බැරි පොදු සාධකය වුණු කාලේ ඔබ තරුණ වී හිටියනම් මම හිතන්නේ ඔබට අපටත් වැඩිය ඊටාම මිහිරි අත්දැකීමක් වේවි මේ මතක සැමරුම්.
ඒ වගේම සදානන්දේ එක යුතුකමක් තමයි මේ වගේ ගායන ලෝකේ එහෙම නැත්නම් සංගීත ලෝකේ සහෝදරකම් ගැන අද ඈත එංගලන්තින් ඔබට ආපහු ඒ මතක වීදිය දිගේ ඔබ රැගෙන යන එක. ඒ වගේම මధుරු මිලනය මිල්ටන් අපෙන් වෙන්නුනත් වික්ටර් තාම අපි අතරේ හිටියත් මේ ගීත පරම්පරාවෙන් පරම්පරාව යුගෙන් යුගේ ඉදිරියට ගෙන යන බව සදානන්දේ සාක්ෂාත් කරනවා. ඒ නිසාම තමයි මේ මధుර වික්ටර් තනුව මිල්ටන් ගායනය අද ලලිත් පොන්නම්පෙරුමගෙන් අනුගායනා තැබෙන්නේ. වැහි වලාකුලින් පැල්පත සාදන්නයි. කවුළුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි. ප්‍රේමකීර්තිගේ ප්‍රේමනීය වචන. සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ මල්ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල්බලා හිදින්නේ ඔබ ලැබ ගන්නයි කල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතරට ඉගිලෙන්නයි සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ වලාකුලෙන් පැල්පත සාදන්නයි කවුළුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි සුපුරුදු ලෙස යලි රහඳ පායන්නයි ඒ මැදින් මගේ සම්පත ගෙත එන්නයි සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ සුන්දරත්වයෙන් පිරිසොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ අරන් එනු මැන සඳපානේ නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ සදානන්දය ගීතයෙන් මව්බිම ඔබ ළඟ. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි.
කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුව කිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්, කලා කිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලව්‍යංශය අමතන්න. Dammadula is a traditional Sri Lankan folk ritual performed mostly by farmers to invoke blessings of the gods, soliciting bountiful crops and opulence. This is a taste of our own culture. For you who live in faraway lands yet always hold Sri Lanka dear, taprobase.com is your pathway that brings the motherland ever closer to you. For delivery to your doorstep, directly from the farmer or craftsman, place your order on www.taprobase.com. It's curry time. Daya Uya Daya. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals and fast delivery, download the Curry app now. සදානන්දය ගීතයෙන් මව්බිම ඔබ ළඟ. අපි අහලා තියෙනවා යුගපුරුෂය කියන වචනේ. මේ යුගපුරුෂයන් මනින්න මොනවගේ නිර්ණායකද ඕන කියලා හැබැයි කවුරුවක්වත් කියලා නැහැ. මාර්ටින් වික්‍රමසිංහ අපි යුගපුරුෂයෙක් විදිහට දකිනවා. එදිරිවීර සරච්චන්ද්‍ර, ඒ වගේම අමරදේව, මේ වගේ විශාල කලාකරුවන්, නිර්මාණකරුවන්, ඒ වගේම ප්‍රතිමා ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, සිනමාකරුවන්, ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ අපි යුගපුරුෂයන් විදිහට හඳුන්වනවා. නමුත් මේ යුගපුරුෂයන්ගේ ඒ මහා මෙහෙවර විවිධ විදිවලින් ඉතාමත්ම සීරුවෙන් කරපු බොහෝ අය ඉන්නවා. ඔවුන් කවදාවත් යුගපුරුෂයන් විදිහට ඉතිහාසගත වෙන්නේ නැහැ. එහෙම චරිතයක් තමයි අද සදානන්දය සිහිපත් කරන්නේ. 1959 අවුරුද්දේ තමයි ඔහු රජයේ සංගීත විද්‍යාලයට බැඳෙන්නේ. ඊට පස්සේ 966 දී තමයි ඔහු සංගීත විද්‍යාලයෙන් නික්මිලා ඈත අම්පාරේ විජයපුර කියන පුංචි ඉස්කෝලේ දරු දැරියන්ට සංගීතය ශිල්ප දාන දෙන්නේ. මේ විදිහට ඔහු විශාල ගමනක් යනවා. හැබැයි ප්‍රතිපත්තිගරුකව. මේ ප්‍රතිපත්තිගරුක ගමනේ ඉතා දුක්මුසු සිද්ධිය එන්නේ 1980 දී. 1980 ජුලි වැඩවර්ජනයේ අවංකව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වරදට මර්වින් පෙරේරා ගෙදර යවනවා. විශාල කලකට නොවුනත් ඔහු රැකියාව අහිමි වෙලා ඉතා අන්ත අසරණ තත්ත්වයට පත් කරන්නේ ප්‍රතිපත්තිගරුක වීම කියන ඔහුගේ සත් ලක්ෂණය. ඒ මර්වින් පෙරේරාට සිදුවෙච්ච එක වරදක් අසාධාරණයක් විතරයි. ඔහු පිළිබඳ නිකම්ම මට මේ විදිහට අදහස් එන්නේ නැහැ. දවසක් මර්වින් අයියා කළුතර ඥානෝදය ඉස්කෝලේදී හම්බෙච්ච වෙලාවේ ඒ සංගීත කාමරේ ඔහුගේ විවේක කාලේ විශාල දිගහැරුමක් මට කළා. ඔහු උග්‍ර වාමාංශිකයෙක් විදියට 80න් පස්සෙත් ඔහුගෙන් දේශපාලන බලාධිකාරය, නිලධාරීවාදය මොනතරම් පලිගත්තද කියන එක. නමුත් හරි පුදුමයි. ඒ සංගීත කාමරේදී මර්වින් අයියා මේ කටුක වේදනාත්මක විස්තර කියද්දී ඔහුගේ මූණේ කිසිම වෛරී බවක් තිබුණේ නැහැ. ඇතැම් විට ඔහු කොක්කඬ ලමින් සිනාසෙමින් තමයි සමහර දේවල් විස්තර කරේ. මර්වින් අයියට තිබිච්ච සාහිත්‍ය දැනුම ලෝකෙට පෙනුනේ නැති වුණාට ඔහු සමග කරපු සමීප ඇසුරුවලදී මට තේරුණා. ඔහු සෑහෙන්න කියවපු මිනිසෙක්. ඒ නිසා වෙන්නේ නැති ගීතවල පදමාලාව පිළිබඳ ඔහුට පුදුම ඉවක් තිබුණා. ඒ නිසා තමයි කිසිම අමිහිරි වදන් පෙළක් ඒ මధుර හඬින් ගැයුනේ නැත්තේ. ඒ විතරක් නෙමෙයි. විශාල ගීත රචක පරම්පරාවක් ඔහු පසුපස රොද බැඳ හිටියේ නැහැ. 3 දෙනෙක් විශේෂයි. කේඩීගේ ධර්මාර්ධන, ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම සුනිල් ආරියරත්න. ඉඳ හිට කුමාරදාස් සපුතන්ත්‍රී, කපිල කුමාර කාලිංග,
අජන්ත රණසිංහ වගේ අයත් ඔහුට ගීලිව්වා. නමුත් වැඩි කොටස පෙරකී තිදෙනාට. එයින් දෙදෙනෙක්ම ගුවන් විදුලි කොරිඩෝවේ එකට හමුවන සංගීත වැඩසටහන් කරන කේඩිකේ සහ ප්‍රේමකීර්ති. ලැබෙන දෙයක් සමසිතින් බාරාරගෙන අල්ප වූ තෘප්තියෙන් ඉහළට නැගීමේ ආශාවක් නැතුව ජීවත් වුණු මර්වින් අයියා හැමදාම සදානන්දෙන් සිහිපත් කළ යුතුයි කියලා මට හිතෙනවා. ඊට තවත් දෛවෝපගත සිද්ධියක් තියෙනවා. මේ සදානන්දය පටන්ගත්තු දවස් ඉඳලා මේ වැඩසටහන් තුනේමත් මතුවටත් සංගීතය ඉදිරිපත් කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ දෛවෝපගත විදියට ඔහුගේ පාසෙවන හැදිච්ච වැඩිච්ච මර්වින් අයගෙන් සංගීතය හිත පුරා බඩ පුරා ඉගෙනගත්තු වජිර ඩී රත්නායක. එය හරිම විශේෂත්වයක්. එය මතක් වෙලා නම් නෙමෙයි අපි මර්වින් අයගේ ගීත කෙසේ හෝ මේ සදානන්දයට ගෙන එන්නේ. සදානන්දේ සංගීතය අධ්‍යක්ෂණය කරන නව සංගීතය ඔබට මුසු කරන වජිර වගේම මර්වින් පෙරේරා අනුගායනයත් හිමි වෙන්නේ ඔහුගේ ශිෂ්‍යයෙක් බඳු ඔහුගේ ගුරු ඇසුර ලබපු ඉන්දික ලියනගේගේ. ඒකත් හරිම දෛවෝපගත සිද්ධියක්. අද සදානන්දය තුළින් ඔබට පිරිනමන මර්වින් ගීතාවත් ඒ සදානන්ද කර ගීතයත් මර්වින් සිරිතේ මර්වින් ජීවිතේ මර්වින් චරිතේ තේමාවක් වගේ. ගලන ගගේ මග අවුරා වැටකොටු බඳිනු නොහේ. සුළඟ වැදී මෙර නොසැලේ නොහඬයි මලවිකුලේ. ඒකත් හරියට මර්වින්ගේ ජීවිතේ වගේ. රතු තොල් සඟලේ තවරුසෙනේ මුසුවී ඇදී මා සිරුරේ වෙලී ගලන ගගේ මග අවුරා වැට කොටු බඳිනු නොහේ සුළඟ වැදී මෙර නොසැලේ නොහඬයි මලවී කුලේ පෙම් සුවඳ කිසිදා මැකී නොයේ ආවී ආවී සුසු නිලු පුල් යුවනේ රතු තොල් සඟලේ තවරුසෙනේ මුසුවී ඇදී මා සිරුරේ වෙලී සිරුරේ වෙලී දවස පුරා ගුවනේ සරා බැස යයි ඇදිලි කරා සියස පුරා නිදි නොලබා ඔබ ළඟ රැඳවී ලබේ පෙම් සුවඳ කිසිදා මැකී නොයේ ආවී ආවී සුසු නිලු පුල් යුවනේ රතු තොල් සඟලේ තවරුසෙනේ මුසුවී ඇදී මා සිරුරේ වෙලී සිරුරේ වෙලී සිරුරේ වෙලී. සදානන්දෙන් ඔබට පිරිනමන ගීත අපි දන්නෙම නැතුව බොහෝ ගීත සිනමා ගීත වෙන්නේ අපි හිතලා නෙමෙයි. ඒකට වෙන හේතුවක් තියෙනවා. සමහර සිනමා ගීත තියෙනවා අපට කොයි වෙලාවකවත් මතක් වෙන්නේ නැහැ ඒ සිනමා ගීතයක් කියලා.
ඒ තරම්ම සිනමා නිර්මාණයෙන් මේ ගීත වෙන් කරලා ගන්න පුළුවන්. පුංචි උදාහරණයක් කිව්වොත් අපි කී දෙනෙකුටද මතක් වුණේ නිම්හිම් සෙව්වා මා සසරේ ගීතය සීතා දේවි කියන චිත්‍රපටය ආපු එකක් කියලා. අපිට ඒක මතක් වෙන්නේ අමරදේවයන්ගේම ගීතයක් කියලා. අඩුම ගානේ නිමල් මෙන්ඩිස්ගේ ස්වර නිර්මාණයක් කියලාවත් අපිට මතක් වෙන්නේ නැහැ. ගීතවල හැටි එහෙම තමයි. ඒ වගේ තමයි අපි හදිසියවක්වත් ගීතයක් තේරුවම ඊට පස්සේ තමයි මතක් වෙන්නේ දීයනේ මේක සිනමා ගීතයක් නේ කියලා. හැබැයි ඔබ මේ ගීත රස විඳින්නේ ඇතැම් විට රූපරාමුවෙන් මුළු මනින්ම අයින් කළා. ඔබට මතක් වෙන්නේ රූපරාමුව. නමුත් මේ ගීතේදී අපි විශේෂයෙන් සිහිපත් කළ යුතු යමක් තියෙනවා. සේන සමරසිංහ කියන සිනමා අධ්‍යක්ෂවරයා හාපුරා කියලා සිනමාවට පිවිසෙන්නේ කස්තුරි සුවඳ කියන චිත්‍රපටයේ. එහි තිර රචනය කරන්නේ ප්‍රකට ගීත ගණනාවක්ම රචනය කරපු අදටත් අපට හමුවන සෝමපාල ලීලානන්ද කියන විශිෂ්ට ගේයපද රචකයා, ඒ වගේම සිනමා ශිල්පියා. 70 යුගයේ සාමාන්‍යයෙන් ප්‍රකටම දෙයක් වගේම කස්තුරි සුවඳෙත් නිලිය සහ නළුවා වුණේ ගාමිණී මාලිනී. වෙනසකට තියෙන්නේ ස්වයංවරයක් තිබිච්ච මුල්ම චිත්‍රපටය තමයි කස්තුරි සුවඳ. එක යුවතියකට ස්වයංවරයක් පැවතීම. ඒ නිසාම මේ චිත්‍රපටයේ අඩංගුණු මල් වයසේ මధుසිහිනේ වගේ ගීත තාමත්ම ජනප්‍රිය වුණා. මල් වයසේ මధుසිහිනේ ගායනා කළෙත් හිතාගන්න බැරි තිදෙනෙක්. වික්ටර් රත්නායක, එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු. සේන සමරසිංහ කියන අධ්‍යක්ෂවරයාට මේ වගේ පෙරලි, මේ වගේ පිනුම් ගහන්න අවස්ථාව හදලා දුන්නේ මගේ හිතේ හැටියට ඔහුට ආත්මීයව සම්බන්ධ වුණු සංගීතඥයා සරත් දසනායක. මගේ වෘත්තීමය ජීවිතයේදී තවත් අපූර්ව සිදුවීමක් සිද්ධ වුණා. සේන සමරසිංහත් මේ නිෂ්පාදකයාත් එකවර තමයි මේ ක්ෂේත්‍රයට එන්නේ. ඔහු වෙනි නිෂ්පාදකයෙක් විදියට. අකුරැස්සේ විශාල ගලබොඩ වතුයායේ ටී ෆැක්ටරියේදී මට හම්බුණා පියසේන්ද්‍ර සිල්වා කියන ඒ නිෂ්පාදකයා. ඔහු සිනමා කර්මාන්තයෙන් ඈත්තුණත් ව්‍යාපාරික ලෝකෙන් ඈත්තුලා හිටියේ නැහැ. රාජකාරී අවස්ථාවකට මම එහි ගියත්, ගලබොඩ වත්තට ෆැක්ටරියට ගියත් ඒ ගෙවුණු හැම හෝරාවක්ම ගත වුණේ කලා ලෝකය පිළිබඳ ඔහුගේ ආවර්ජන සමග. ඔහු බොහෝ විස්තර කිව්වා සරත් දසනායකයන් සේන සමරසිංහ එක මොනතරම් මහන්සි වෙලාද මේ ගීත හැදුවේ, මේ තනු හැදුවේ කියලා. ඒ නිසාම සේන සමරසිංහ සහ සරත් දසනායක කියන්නේ දෙන්නෙකුට වැඩිය එක්කෙනෙක් විදියටයි තරුණ වයසේ හිටපු අපිට පෙනුනේ. ඒ වගේමයි සෝමපාල් ලීලානන්ද මේ රටේ සිනමා ක්ෂේත්‍රයට විශේෂයෙන් තිලින කරපු ගීත රාශියක් තියෙනවා. ජෝතිපාලගේ ලස්සන ලෝකෙක ඉපදීලා හද විමන් දොරින් පාට පොදක් වගේ ප්‍රසිද්ධම ගීත. ඒ වගේම ඇන්ජලින්ගේ සිටුමැදුරේ හෝ පුංචි පැලේ හෝ, ඒ වගේම වික්ටර් ඉන්ද්‍රාණිගේ පෙම් රස වෑහෙන මංගල ගීතේ, මේ වගේ විශාල උදාහරණ සෝමපාල ලීලානන්දගේ ගීත රචනය පිළිබඳ අපට දෙන්න පුළුවන්. එවන් සෝමපාල් ලීලානන්දගේ ගීත රචනයක් තමයි සදානන්දය තුළින් යළිත් සිහිපත් කරන්නේ සරත් දසනායක සහ සේන සමරසිංහ කියන නිර්මාණකරුවන් දෙදෙනත් එක්කම. මේ ගීතයේ පදමාලාව මට හිතුණා මට ඕන විදියට තේමා ගන්නවන්න. මට ඕන විදියට ලියන්න. හැබැයි අර්ථය වෙනස් කරන්නේ නැතුව පේලි කීපෙකින් මෙන්න මේ විදියට. සයුරේ ජලකඳ හැදුනේ කඳුලින්, රළ නැගුණේ හද සුසුමින්, අඩසඳ පිරුණේ කුණාටු මුහුදෙන්, කළුවර කුටියක එළිය සොයන්නේ මහා හඬින් හඬ නගන හිනහෙන ප්‍රේමය. ඒක තමයි පෙම්වතියන්නේ, පෙම්වතියන්නේ මහා සාගරේ. පිම්වතියන්නේ පිම්වතියන්නේ මහා සාගරේ, මහා සාගරේ
වික්ටර් රත්නායකත් සාප්‍රසංගයත් කියන්නේ දෙකක් නෙමේ එකක්. 1973 ජුලි මාසේ 20 වෙනිදා හවස 3:30ටත් 6:30ටත් තිමිරිගස්සයි ලුම්බිනි රඟහල දෙවනත් වුණා. කුලප්පු වෙච්ච රසිකයන්ගෙන් පිරී ගියපු ලුම්බිනි රඟහලේ දොරවල් කැඩුනා. විශාල ගාලගෝට්ටයක් ඇති වුණා. කාටවත් මේ මහා රසික සෙනග ගංගාව පාලනය කරගන්න බැරි වුණා. ඒ තමයි වික්ටර් රත්නායකගේ බලය. අද එය යම් තරමකට අතීතයක් වෙලා හමාරයි. තවදුරටත් වික්ටර් සා කරන්නේ නෑ කියලා 2011 ප්‍රතිඥා දුන්නා. ඊට පස්සේ ගී ගැයුවට ඒ අතීතය කොහොමද වර්තමානයට අපි ගෙනෙන්නේ? ඒ අතීතය කොහොමද දිගින් දිගටම අපිත් එක්ක අපේ දූදරුවන්ට මොනුබුරු මිනිමිරියන්ට එකතු වෙන්නේ? අපි 9 පන්ති ඉන්නකොට අපිට මතකයි සා ප්‍රසංගය ඉතාම වසුවිය පසුවන්නන් හැටියට අපි පන්තිය කරනවා. පටන් ගන්නේ සම්බුද්ධ සද්ධර්ම අනුහසින් කියන ශ්ලෝකෙන්. ඉවර කරන්නේ අපි ඔක්කොම රජවරු ගීතෙන්. ඕෆ් පීරියඩ් දෙකක් විතර හම්බුනහම අපි ඉක්මනින් මේ ගී 22 24 කියලා දානවා. මුළු පන්තියම ඒ වෙලාවට ඒකාත්මික වෙනවා. ඒක හරි පුදුමයි. හිතා ගන්න බෑ. තොටුපොළයිනේ ගීතේදී විතරයි පොඩි හරි ප්‍රශ්නයක් එන්නේ. ඒ මුල් යුගයේ තනිතරුවේ ගීතේ තිබුණේ නැහැ. නැත්නම් ඒකත් අපට ප්‍රශ්නයක් එනවා. අනිත් හැම ගීතයක්ම හැකිතරම් උපරිමව ගායනා කරන්න අපි පුරුදු වෙලා හිටියා. වික්ටර්ගේ සාප්‍රසංගේ අපි හිතුවට අපි විතරයි කියලා එහෙම කරන්නේ අපිට බොහෝ පස්සේ පරම්පරාවල් ඔය විදියටම සාප්‍රසංගේ පන්තිවල කරන්න පටන් ගත්තා. ඒක තමයි වික්ටර් ලකුණ. ඒකට හේතුව වික්ටර් නිකම්ම ගායකයෙක් නොවීම. හොඳම පදමාලාවකින් හැරෙන්න ඔහු නිකම් වචන වලින් තෘප්තිමත් නොවීම. ඒ නිසාම තමයි වික්ටර්ගේ ගී කෙත ඒ තරම්ම සරුසාර වුණේ. වර්ණවත් වුණේ. පළබර වුණේ. ප්‍රේමකීර්තිට වික්ටර් රත්නයක් වුණා. ඒ නිසා තමයි රත්නේ කියලා ප්‍රේම් වික්ටර් ඇමතුවේ. ඒ වගේම වික්ටර්ට ප්‍රේමකීර්ති කියන්නේ තමන්ට ලැබුණු දිව්‍යමය ප්‍රේමයක්. ඒ නිසා තමයි වික්ටර් ඔහුට ප්‍රේම් කිව්වේ. ප්‍රේමකීර්තිගේ ප්‍රේමය වෑහෙන ප්‍රේමාන්විතම පදමාලාවක් තමයි ඊළඟට සදානන්දයෙන් ඔබ අහන්නේ අනුගායනාවක් විදියට. හැබැයි මේ අනුගායනාව වෙනවට වැඩිය වෙනස්. ඉතාම ජනප්‍රිය රුවක් ඔහුගේ මధుර කටහඬින් තමයි වික්ටර් ප්‍රේමකීර්ති සුසංයෝගය ආදරය හරහා ඔබට සිහිපත් කරන්නේ. ඒ තමයි ගායනයෙන් කනිෂ්ඨ නොවන රවීන් කනිෂ්ක. තොල් පෙතිලිහි පිපුණු හසරැල්විලේ හදදියව ගලායයි රැලි ලමින් සැලිසැලි මෙවන්සු පෙර නොවිඳි තුන් සිතම සලිත වේ සසර සැරිසරන තෙක් ඔබ මගේ හිරු නිවි මුහුදු තෙර රාත්‍රිය ඉලැම්බිලා අරු කඩා වැටෙන විට අහස් ගඟ කැළඹිලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ නාකසක් දලුදමා වසන්තය ඉලඹිලා මද පවන් රැල් වැදි සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ ඔබේ දෙතොල් පෙනෙනවා සසර
සැරිසරන තෙක් ඔබ මගේ යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා ඔබ මගින් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ මට බලා ඉන්න බෑ ඔබේ ඇසුර හැඟෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ අහස්තල පොළොතල ඔබට මට පොදු වෙලා අදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියෝ ළඟම තැවෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ කඩවුණු පොරොන්දුවෙන් අශෝකමාලා චිත්‍රපටයෙන් සිනමා ගමන අරඹපු ලංකාවේ සිනමාව 956 දී රිදී රේඛාවක් දැක්කා. ඒක ලොකු වෙනසක් වුණා. ඒ වනතුරුම චිත්‍රාගාර ස්ටුඩියෝ රෙකෝඩින් එහෙම නැත්නම් ෂූටින් තිබිච්ච සිංහල සිනමාව එලිමහනට අරන් ගියේ ලෙස්ටර් ඒ රේඛාව තුලින්. ඒ රිදී රේඛාව තමයි සිංහල සිනමාවේ ශ්‍රී ලාංකේය සිනමාවේ නව නැම්ම විදියට ඒ කාලේ අදත් අපි සලකන්නේ. මෙන්න මේ ආපු ගමන 970 වෙද්දි පොඩ අලුත් මංවලට හැරුණා. ඇතැම් චිත්‍රපටි අපිට එකපාරට මතක් කරන්න පුළුවන්. සිරි ගුණසිංහගේ සත්සම්තුර, මහගම සේකරගේ තුම්මන් හන්දිය, ජීඩීඑල් පෙරරගේ දහසක් සිතුවිලි, ඒ වගේම සාම වගේ චිත්‍රපට. සුගතපාල සෙනරත්යාපගේ හන්තානි කතාව. හන්තානි කතාව තවත් විශේෂයක් තියෙනවා. ධර්මසේන පතිරාජා, විජය ධර්මශ්‍රී, වසන්ත ඔබේසේකර වගේ අය එහි සහාය ශිල්පීන් විදියට තමයි වැඩ කළේ. ඒ කොච්චර සාර්ථක වුණාද කියනවනම් 70 දශකයේ මුලදී ධර්මසේන පතිරාජා අහස් ගව්ව හැදුවා. ඒ වගේම වසන්ත ඔබේසේකර 76 දී වල්මත්තුව හැදුවා. ඒ වගේම ඒ තුන් කට්ටුවේ හිටපු විජය ධර්මශ්‍රී 76 දිම දුහුළු මලක් හැදුවා. මේවා මට හිතෙන්නේ සිංහල සිනමාවේ මිහිරි පල. මෙන්න මේ විදියට ආපු සිංහල සිනමාව 978 දී පොඩ්ඩක් උඩු යටිකුරු කරලා බලන්න එක්තරා තරුණ සිනමාකරුවෙකුට හිත් වුණා. ඔහු තමා මණික් සන්ත්‍රසාගර. ඔහු පිළිබඳ වැඩිය කතා නුනට 2008 වගේ වෙද්දී ඔහු අප හැර ගියාට මණික් සන්ත්‍රසාගර කියන්නේ ලංකාවේ සිනමාවේ වෙනම නැම්මක් ඇති කරපු අධ්‍යක්ෂවරයෙක්. ඔබ කළුදිය දහර බැලුවොත්, ඔබ කොළඹ සන්නිය බැලුවොත් මණික් සන්ත්‍රසාගරගේ හිතේ ඇඳුණු මහා විචිත්‍රත්වය ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ කරුණ අපි සදානන්දෙන් ඔබට කියන්නේ දැන්වත් මේ අහුමුළු හොයා බලමුද කියලා යෝජනා කරන්න. මණික් සන්ත්‍රසාගර අමුතුම දෙයක් කරා. අද නම් අපි නිතර කරන දෙයක්. ඔහු බෙන්ගාලි නිලියක් සමග අපේ ගාමිණී ෆොන්සේකා එකට දාලා බැලුවා. බෙන්ගාලි නිලිය තමයි මම්තා ශංකර්. ඈ තමයි සීතා දේවී. ගාමිණී ෆොන්සේකා තමයි මහා අධිරාජ්‍යයා. ඇත්තටම මේ චිත්‍රපටය මේ වර්ණයෙන් එනකොට ඒ කාලේ අපි විස්මිත රසයක් තමයි ලැබුවේ. රාමායනේ ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය හැදුනේ. මේ චිත්‍රපටයේ තියෙන රැඩිකල් භාවය කොච්චරද කියනවනම් මේ චිත්‍රපටය රාමායනේ අලුත් අර්ථකථනයක් වගේ. රොඩ්නි ජෝන් ක්ලාස් වගේ විවිධ ශිල්පීන් මේ චිත්‍රපටයට දායක වුණා. මට හිතෙනවා මේ චිත්‍රපටය කොයි තරම් දුරට අපි අද අමතක කරලාද කියලා. සීතා දේවී වගේම මණික් සන්ත්‍රසාගරත් අපි අමතක කළා. ඒ අපේ හැටි වෙන්නේ නැති. නමුත් මේ ගීතය ඇහෙන වෙලාවට මට නම් මතක් වෙන්නේ සීතා දේවී චිත්‍රපටය. මං අර කලින් කිව්වා වගේ සමහර ගීත අහනකොට අපට පොඩ්ඩක්වත් සිනමා රූපරාමුව මතක් වෙන්නේ නැහැ. අඩුම ගානේ මේ ගීතේ සිනමා ගීයක්ද කියලා මතක් වෙන්නේ නැහැ. මට සිනමා ගීතයක් විදිහට මතක් වෙන ඇතැම් විට ඔබට මේක නිකම්ම සරල ගීතයක් විදිහට මතක් වෙන මේ ගීතය ඇහුවම
මේ ගීතය ඇහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ මේ ගීතය රචනා කරපු ඔගස්ටස් විනයාගරත්නම් කියන විශිෂ්ට රචකයා. ඒ වගේම කාගවත් කතාබහට ලක් නොවුණු ඔහු වගේම නිමල් මෙන්ඩිස් කියන විශිෂ්ටතම සංගීතඥයා. ඔවුන් දෙදෙනා පිළිබඳ අලුත් කියවීමකට සදානන්දය යායුතුයි කියලා මට හිතෙන්නේ නිමල් මෙන්ඩිස්ගේ වියෝගී වගේ අමයුරු තනු අපට නැවත නැවත සිහිපත් කරාම. ඒ නිසාම සදානන්දය මේ අතීත නමස්කාරයටත් සූදානම්. අද පණ්ඩිත් අමරදේවයන් විතරක් නෙමෙයි. මනික් සන්තසාගර, නිමල් මෙන්ඩිස්, ඔගස්ටස් විනයාගරත්නම්, ගාමිණී ෆොන්සේක මේ සියල්ලම අප අතර නෑ. මම්තා ශංකර් දැන් 70ට සමීප වෙලා මන් දුටුවා අන්තර්ජාලයේ. මේ ගීතය ලංකාවේ ඉඳලා එංගලන්තයට එනකොට ඉන්දියාවේදී වාල්මීකිගේ රාමායනය ලියපු රට දකීවි කියලා මට හිතෙනවා නිකමට ෆැන්ටසියක් විදියට. එදා ගාල්ල ක්වීන්ස් තියටර් එකේ යාළුවොත් එක්ක මේක බලලා එද්දි මගේ මුවග රැවදුන්නු වචන ටික තමයි තාමත් මේ ගීතය ඇහෙනකොට දශක 4ක් ගිහිල්ලත් මට මතක් වෙන්නේ. ඉරහඳසේ මා පැතුමක් පැතුවා. ඊට පස්සේ සටනින් අදමා දිනුවා. නිම්හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාම රන්හුය කිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ලයිම් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදිලා ඔබ හා නෙතගේ රැඳුනා නිම්හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාම රන්හුය කිනි බැඳුනේ ඉරහඳසේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් නෙළුවා අතරින් පතරේ වියකිලා සටරින් අදමා දිනුවා නිම්හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාම රන්හුය කිනි බැඳුනේ ඔබ හාම රන්හුය කිනි බැඳුනේ ඔබ හාම රන්හුය කිනි බැඳුනේ සදානන්දය ගීතයෙන් මව්බිම ඔබ ළඟ. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුවකිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්, කලාකිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලෙවි අංශය අමතන්න. ගම්මඩුව
is a traditional Sri Lankan folk ritual performed mostly by farmers to invoke blessings of the gods, soliciting bountiful crops and opulence. This is a taste of our own culture. For you who live in faraway lands yet always hold Sri Lanka dear, taprobase.com is your pathway that brings the motherland ever closer to you. For delivery to your doorstep, directly from the farmer or craftsman, place your order on www.taprobase.com. It's curry time. Daya Uya Daya. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals and fast delivery, download the Curry app now. Daya! සදානන්දය ගීතයෙන් මව්බිම ඔබලඟ. 1956 අවුරුද්ද ලංකාවට වැදගත් වෙන්න හේතු ගොඩක් තියෙනවා. අපි ඉපදිලා හිටියේ නැති වුණත් 1956 කියන්නේ ලංකාවේ ජනතා විජයග්‍රහණයේ වසර කියලා තමයි දන්න අය කියන්නේ. SWRD බණ්ඩාරනායකගේ මහා ජනතා විජයග්‍රහණය තමයි 956 දී සිද්ධ වුණේ. ඒ වගේම ලංකාවේ සිනමාවේ සිදුවෙච්ච විශාලම පෙරළිය සිදු වුණෙත් 956 දී. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ රේඛාව බිහිවීම. ඒ විතරක් නෙමෙයි. තවත් සාධනීය ලක්ෂණයක් කලාලෝකේ ඒ අවුරුද්දේ සිද්ධ වුණා. ඒ තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය 956 හාපුරා කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලේ රංගගත වීම. මේ වගේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රකට ඓතිහාසික සිද්ධි අපි 56ත් එක්ක ඈඳලා කතා කරනවා. ඒ වුණාට මේ රටේ සදාතනිකව ප්‍රතිස්ථානගත කරන්න බැරි රිදීතිර කටහඬ මුල්ම සිනමා ගීතය ගායනා කළේ ඔහුගේ කටහඬ හෝල්වල අපි ඇහුවේ 956 කියලා කිසි කෙනෙක් මට නම් කියලා නැහැ. එය සොයලත් නැහැ. ඒ නිසා ඔබට කියන්න ඕන 956 රේඛාව හැදුවා වගේම මනමයාව වගේම ජනතා ජයග්‍රහණය සිද්ධ වුණා වගේම එච්.ආර්. ජෝතිපාලගේ සිරියම්මේ සාරා කියන ගීතයත් බිහි වුණේ සුරතලි චිත්‍රපටයට 956 කියලා ඔබට කියන්න ඕන. ඒ කතාව මෙසේ අමතක කරා වගේම ඉතා දුක්මුසු සිද්ධියක් තමයි ඒ අවුරුද්දට ඉස්සෙල් අවුරුද්දේ වුණේ. සිරිල් පී අබේරත්න තමයි සුරතලි හැදුවේ. එහි තමයි ජෝතිපාල තමන්ගේ ගායන ලෝකේ මුලින්ම බෞතිස්ම ලබන්නේ. සුරතලි චිත්‍රපටයට හඬ කියන ප්‍රාණය දෙන්න ඉස්සෙල්ලා ජෝතිපාල සිනමා ගීතයක් ගායනා කළා. ඒ සිරිසෙන විමල වීරයන්ගේ එක්තරා චිත්‍රපටයකට. ජෝතිපාල කටහඬ පටිගත කළා ඉතාම සන්තෝෂෙන් ගෙදරාව. තතුදත් අය දුටු අය කියන්නේ ශබ්ද පරිපාලනයේත් මහා වෙනසක් එදා වුණා කියලා. ජූවී කටු කරණම් ගහන්න ගත්තලු මේ කටහඬ නිසා. එහා පැත්තේ මයික් එකකින් අහපු මේ දෙදරුම් කන කටහඬට. හරි අමාරුවෙන්ලු සවුන්ඩ් බැලන්ස් කරගත්තේ. ජෝතිපාල හරි සතුටෙන් ඇවිල්ලා ඒ චිත්‍රපටයේ තිරගත වෙන දවසේ තමන්ගේ මිත්‍රයන් එක්ක චිත්‍රපටය බලන්න ගියේ තමන්ගේ ගීතය අහන්න. නමුත් ඔහුගේ ඇස්වලට කඳුළු ගෙනෙමින් වෙනත් කටහඬකින් තමයි ඒ ගීතය ගායනා ලැබුණේ. එය නිෂ්පාදකගේ ඌමනාවට සිද්ධ වෙච්ච දෙයක් කියලා තමයි ඉතිහාසය කියන්නේ. මෙන්න මේ වගේ දුෂ්කර බන්ධන මැදින් ආපු ගමනක් තමයි ජෝතිපාල 56 ගායකයෙක් වීම. ඒ නිසාමදෝ ජනතාවාදී ගායකයා විදියට අදත් ඔහු තමයි කිරුළු ලන්නේ. පුංචි මිනිස්සුන්ගේ මහා ගායකයා වුණු ජෝතිපාල පොදු වස්තුවක් බවට පත් වෙන්නේ හැබැයි ඔහු මිය ගියයින් පස්සේ. ඒ එකම එක ලිපියක් නිසා. ආචාර්ය සරත් අමුණුගම කියන විදග්ධයා විචිත්‍ර පත්තරයට ලියපු ලිපිය හිතුවට වැඩිය දුරදිග ගියා. බිඳ වැටුණු සංස්කෘතික බල කණුව කියලා ඔහු මේ ලිපිය ලියන්න හේතු රාශියක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා රත්නම් ආරෝග්‍ය ශාලාවේ ජෝතිපාල අවසන් හුස්ම හෙලන්න මොහොතකට පෙර ඒ වටරවුන් ඉස්පිරිතාලවල් අතුරු සිතුරු නැතුව රසිකයන්ගෙන් පිරී ගියා. මිනිස්සු කෑ ගහලා ඉල්ලුවා ජෝතිපාල බලන්න ඕන කියලා. ඒ ආදරය, ඒ ආශාවේ කූට ප්‍රාප්තිය තමයි
ඊට පසුවදා කනත්ති සිද්ධ වුණේ. බොරැල්ලේ කනත්ත දෙවනත් කරමින් සෙනග පැමිණිලා මහා ගාලගෝට්ටයක් ඇති වුණේ එදා. සියවස් ගණනක මතක ඉතිරි කරපු ජෝතිපාල ජීවත් වුණේ නම් අඩ සියවසකුත් එක අවුරුද්දක් විතරයි. අවුරුදු 51යි. පුංචි මිනිස්සුත් එක්ක ජීවත් වුණු හින්දා දෝ ජෝතිපාලගේ HR කියන මුලකුරු වලට මිනිස්සු දාගත්තේ හදවත රත්තරන් ජෝතිපාල කියලා. සදානන්දයට මොන ගීතය තේරුවත් මේ ගීතේ මම තෝරන්නේ මට ඕන විදියට. ඔබත් අනිවාර්යෙන්ම මේ ගීතේ රිසි බව මන් දන්නවා. නමුත් මේ ගීතය තමයි මම ජෝතිපාලගේ ගීතවලින් වඩාත්ම ඇලුම් කරන ගීත කිහිපයෙන් ප්‍රමුඛතම ගීතය. මොහොමඩ් සාලිට මේ තනුව එන්න ඇත්තේ දිව්‍ය ලෝකෙන් කියලා තමයි මට හිතෙන්නේ. කරුණානන්ද අබේසේකරන් මේ වචන ලියන්න ඇත්තේ මොකක් හරි මහානුභාවයකින් කියලා තමයි මට හිතෙන්නේ. මිහිරියේ ඔබ අහසෙහි සඳුවේ මගේ සිතුවිලි එහි ඇති කඳුවේ. දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. සඳ කිදුරියේ ඔබේ පිය සෙවනේ ලොව සොඳුරිය පින් බරලඳුනේ. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඉහළම සතුටයි මෙලොවේ. මිහිරේ ඔබ අහසෙහි සඳුවේ මගේ සිතිවිලි එහි ඇති කඳුවේ. මිහිරිය ඔබ අහසෙහි සඳුවේ මගේ සිතිවිලි එහි ඇති කඳුවී. ඒ තරමට සෙනෙහස මතුවේ නිහඬව නිදියයි සිත නටුවේ. ඒ තරමට සෙනෙහස මතුවේ නිහඬව නිදියයි සිත නටුවේ. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. සබු මලෙයි පිපුණු තනිත්තේ මගේ සුවඳද ඔබ හරගත්තේ. සබු මලෙයි පිපුණු තනිත්තේ මගේ සුවඳද ඔබ හරගත්තේ. මතු දින මා පරවිය යුත්තේ ඔබේ මොළ කැටියත් යුගමත්තේ. මතු දින මා පරවිය යුත්තේ ඔබේ මොළ කැටියත් යුගමත්තේ. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. සඳ කිදුරියේ ඔබේ පිය සෙවනේ ලොව සොඳුරිය පින් බරලඳුනේ. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇතිහලම සතුටයි මෙලොවේ. ලංකාවේ විශිෂ්ටතම තිරරචකයෙක් වුණු තිස්ස අබේසේකරයන් තිරරචනය කරපු ඒ කාලේ විශිෂ්ටතම රංගදරයන් දෙදෙනා වුණු විජය කුමාරතුංග සහ
රවින් රන්දනිය ප්‍රධාන චරිත රඟපාපු සහෝදරයන් විදියට තිරේ ඉදිරියේ දිස්සුණු ඒ චිත්‍රපටය හැදුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න. චිත්‍රපටය තිරගත වුණේ 1979 නොවැම්බර් 2 වෙනිදා. මේ විසිතුරු චිත්‍රපටය ආපහු රසිකයන්ට මතක් කරන්න රාජ්‍ය අනුග්‍රහයකුත් ලැබුණා. ඒ තමයි 2008 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට අයත් නවීන සිනමා ශාලාව විවෘත වුණේ මේ චිත්‍රපටයේ නැවත දර්ශනයක් එක්ක. රවින්ද්‍ර රන්දනියම ප්‍රධාන දේශනය පවත්වපු උත්සවය ඉතාමත්ම උත්කර්ෂවත් වුණා. චිත්‍රපටය සුනිල් ආරියරත්නයන්ගේ තුන්වැන්න පොඩිමල්ලි. සුනිල් ආරියරත්නයන්ගේ සිනමාවේ තවත් විශේෂම දෙයක් තමයි ඔහුගේ ප්‍රථම දෙවන තෙවන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ලබා දෙන්නේ වික්ටර් රත්නායකයන්ට. අනුපමා සරුංගලේ පොඩිමල්ලි. ඒ විතරක් නෙමේ දිගට හරහට සම්මානනීය සිරිබු අයියා පවා සංගීතවත් කළේ එකම එක වික්ටර් රත්නායක. පොඩිමල්ලි චිත්‍රපටයේ අමයුරු ගීතත් පසුබිම් සංගීතයත් ඒ අනුව වික්ටර් රත්නායකයන්ටම අයිති වුණා. මේ කතාව හරි ජනප්‍රිය ආරි කතාවක්. එක කුස උපන්නත් එක ගෙදරක ජීවත් වුණත් අයියා ගමට අයිති වුණා. මල්ලි උගතෙක් වෙලා නගරයට අයිති වුණා. ඒ නිසාම මේ ගැටුම සහ මේ උණුසුම් බව සංකීර්ණ බව චිත්‍රපටයේ වැඩි වුණා. තිස්ස අබේසේකරයන්ගේ තිර රචනයත් ඒ හා හරියටම පෑහුණා. ඒ නිසාම මේ චිත්‍රපටය මිනිස්සු කතා කරන චිත්‍රපටයක් බවට පත් වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පොඩිමල්ලි චිත්‍රපටය වගේම ඊටත් වඩා ජනප්‍රිය වුණු වික්ටර් සිනමා ගීතය තමයි අද සදානන්දෙන් ඔබ අහන්නේ. තවත් විශේෂ ලක්ෂණයක් අපි මෙහි දකිනවා. සුනිල් ආරියරත්නයන් එවකටත් ප්‍රවීණතම ගීත රචකයෙක් වෙලත් අනුපමා සරුංගලේ ඒ වගේම මේ කියන පොඩිමල්ලි මේ හැම චිත්‍රපටයේම ගීත රචනා කළේ වෙනත් උදවිය. ප්‍රේමකීර්ති දල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන, කුලරත්න ආර්යවංශ, ඔහුගේම සොයුරු තිලකරත්න කුරුවිට බණ්ඩාර වගේ අය තමයි සරුංගලේ වැනි චිත්‍රපටවලත් ගීත රචනා කළේ. නිකමටවත් ඔහු ඒවායේ ගීත රචනා කළේ නැහැ. පොඩිමල්ලි චිත්‍රපටයටත් එය පොදු වුණා. මේ තරම් ගීත ලියන සුනිල් ආරියරත්නයන් මේ ගීතය ලියන්න දුන්නේ කේ.ඩී.කේ. ධර්මවර්ධනට. මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය වුණා. සදානන්දේ ඔබ අහන මේ වික්ටර් ගීතය තවත් විශේෂ හේතුවක් නිසා තවත් ජනාදරයට පත් වුණා. ඔබ අදත් පොඩිමල්ලි චිත්‍රපටය බැලුවොත් මෙහි විශේෂත්වයක් තියෙනවා. 979 ඒ කියන්නේ රූපගත කරේ 78 නම් ඒ යුගයේ ජනකාන්තම ඒකපුද්ගල ප්‍රසංගය වුණු සාප්‍රසංගය සැබවින්ම සජීවී ලෙස චිත්‍රපටයේ දර්ශනය වෙනවා. ඒ කියන්නේ සාප්‍රසංගයේ ගීතයක් ලෙස තමයි මේ මధుර ගීතය මුලින්ම ජනතාව අත්විඳින්නේ. මේ ගීතය සාප්‍රසංගයේ නරඹන පිරිසේ ඉඳලා තමයි රවීන්ද්‍ර සහ ගීතා කියන පෙම්වතුන් ප්‍රේක්ෂකයන් විදියට සාප්‍රසංගයේ මේ ගීතය නරඹන්නේ. අදටත් මේ රූපරාමුව ඔබට දකින්නට පුළුවන්. ඒ හේතුව නිසාත් මధుර මනෝහර තනුවත් ගායනයත් නිසා මේ ගීතය තව තවත් එන්නම ජනප්‍රියත්වයේ ඉහළටම ගියා. අදත් ඔබ බොහෝ රියැලිටි සංදර්ශනවල මේ ගීතය දකින්නේ මේ ගීතය සදානන්දකර සදාතනික ගීතයක් නිසා වෙන්නේ නැති. කලිනුත් කිව්වා වගේ ගීතය සම්බන්ධ වෙන්නේ, ගීතය අනුගත වෙන්නේ, ගීතය ඇතුළත් වෙන්නේ ඇසි දිසි නිර්මාණයක, චිත්‍රපටයක. ඒ වගේම මේ ගීතය ඔබ හමුවේ අනුගායනා තබන්නෙත් ඇසි දිසි ලෝකේ අද ඉන්න ජනප්‍රියම තරුවක් රවින් කනිෂ්ක. කොහේ සිට ඔබ පැමිණියේද? ඔබට ගැහෙන නැවුම් කුළුඳුල් ප්‍රේමගීයයි මේ කොහේ සිට ඔබ පැමිණියේදෝ
දෙනෝදාහක් අවට සිටියද තනි වෙලා වේදනාවින් දෙමි මං නුවන් දහසක් අවට දුටුවද දිනෙත නලවන නෙතක් නුදුටින් මං කොහේ සිට ඔබ පැමිණියේදෝ පාලු ගනඳුරු රුදුරු රෑමැද නෙත වසා වේදනාවින් දෙමි මං මගේ සුසුමක් දැනෙන තරමට ඔබට ලංවී ගෙදින හිඳිනෙද මං කොහේ සිට ඔබ පැමිණියේදෝ සිහිනයේ රැඳුණුවේ අප්සරා මගේ ඉරබටු තාරකා ඔබට ගැහෙනා නැවුම් කුළුඳුල් ප්‍රේමගීයයි මේ කොහේ සිට ඔබ පැමිණියේදෝ සදානන්දය තුළින් ශ්‍රී ලාංකීය ගීතයේ විවිධ ඉසව් කඩයිම් කරා අපි යනවා. ඒ විදියට බැලුවම පාසි නාට්‍යවලින් පටන්ගත්තු අපේ ගීත ආනන්ද සමරකෝන් ඒ වගේම සුනිල් ශාන්ත හරහා විශාල ගමනක් මේ පුංචි කාලය තුළ ඇවිල්ලින්නවා. මේ අතරෙදී මුල්ම යුගයේ දෙමළ සහ හින්දි අනුකාරක තනු අපි වැඩිපුර ඇහැව්වා. ඒ කාලේ අපි ජීවත් වෙලා නොහිටියත් ඒවා ඇතින ඇතැම් පදමාලා නිසරු බොළඳ පුරුද්ධපුය විදියට තමයි විචාරකයන් සැලකුවේ. නමුත් එහෙම කියන අනුකාරක ගීතවල පවා මනරම් වදන් ඒ වගේම පදමාලා අපි නොදුටුවා නෙමෙයි. ඇතැම් විට ඒවා අනුකාරක ගීත වුණු නිසා ඒ ගීත රචනාත් එහෙම්ම කුණු බක්කියට ගියා. අමරදේවයන් 953 දිහාවේ ඉන්දියාවට ගිහිල්ලා සංගීතය ඉගෙනගෙන ආවයින් පස්සේ වෙනම පෙරලියක් සංගීතය ඇති වුණා. අමරදේව අනුප්‍රාප්තිකයෝ වගේම අමරදේවත් හරියට ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න පටන් ගත්තා. මේ නිසා විශාල ප්‍රබෝධයක් ශ්‍රී ලාංකීය ගීතය ඇති වුණා. මේ මොනවා තිබුණත් ඉන්දියානු ග්‍රහණයෙන් ඉන්දියානු රැල්ලෙන් මිදෙන්න අපට බැරි වුණා. ඒ නිසාම 60 සහ 70 අතර විශාල අනුකාරක ගීත ප්‍රමාණයක් මේ රටේ බිහි වුණා. අර අපි කලින් කතා කරපු ජෝතිපාල දෝෂ දර්ශනයට ලක්වෙන්න හේතු වුණු අනුකාරක ගී ගැයීමත් මීටම අදාළයි. කුමන ශානරයක ගීතයක් Tamanට ලැබුණත් ඒ පදමාලාවට හා තනුවට සාධාරණව සංග්‍රහ කිරීම තමයි ගායකයෙකුගේ එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියෙකුගේ යුතුයකම හා ප්‍රතිභාව. ඒ ලක්ෂණය ඉහවහා ගිය ගායන යුග්මයක් තමයි එච්.ආර්. ජෝතිපාල සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා කියන්නේ. මොනතරම් අනුකාරක ගී වලින් අපව අයින් කරගන්න අපේ ගුරුවරු හැදුවත් හිතට හොරා අපි මිමිනුවා ඒ අනුකාරක ගීත සිංහල වචන. එස්.ටී. බර්මන් හරි නෞෂාඩ් හරි ශංකර් ජයකිෂන් හරි ඊටාම වෙහෙස මහන්සි වෙලා හදපු ඒ මූලික තනු ඔරිජිනල්ස් මේ විදියට සිංහල වචන පුරුද්දන එක ගැන අපේ ගුරුවරු නිතරම දෝෂාදර්ශනයෙන් තමයි කතා කරේ. ඔවුන් නිතරම මේ වරද අපට පෙන්නවා. නමුත් කුමන හෝ හේතුවකට අපි අපේ හිතට හොරා මිමිනුවා ඇතැම් අනුකාරක ගීත. අන්නේ මුමුණපු අනුකාරක ගීත අතර නිතරම අපි පන්තිය ගායනා කළේ මේ ගීතය. අමරදේව ෂෙල්ටන් ප්‍රේමරත්න හරහා ක්ලැරන්ස් විජේවර්ධනගේ සිකුරුලියා වැනි ස්වතන්ත්‍ර නිර්මාණ ගායනා කරපු ජේ මිල්ටන් පෙරේරා ගායපු මේ හින්දි කොපි සින්දුවට අපි අදටත් ආසක්ත වෙන්නේ ඇයිද කියලා අපිම දන්නේ නැහැ. ඒ නිසාම අපි ලලිත් පොන්නම්පෙරුමට කිව්වා සුපුරුදු ගායන රටාවෙන් මිදිලා ඒ විලාසයෙන් මිදිලා ඔහු පාසල් යන කාලේ මුමුණපු
ඔහු ආධුනික ගායකයෙක් විදියට ප්‍රසංගවල ගායනා කරපු මේ ගීතය සදානන්දයට එක් කරන ලෙස. එහි ප්‍රතිඵලය තමයි සිහින දෙව්දුව මේ විදියට සැබෑවක් වෙන්නේ. අවසාන මොහොත වේවා. ඔබ ළඟදී ළඟා වේවා. ගිනි නැතිව මා දැවේවා. සිහිවටන එහි රැඳේවා. සිහින දෙව්දුවේ. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. සඳෙහි ලපතියේ මලෙහි කටුතියේ උපමාන සසඳන්නේ ඔබේ නම ආදරේ. චන්දන දියෙන් දොවාලා ඔය නළලකට දියාලා මම ඔබ ළඟයි කියලා දෙමිලේ වලින් ලියාලා. චන්දන දියෙන් දොවාලා ඔය නළලකට දියාලා මම ඔබ ළඟයි කියලා දෙමිලේ වලින් ලියාලා. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. සඳේ ලපතියේ මලෙහි කටුතියේ උපමාන සසඳන්නේ ඔබේ නම ආදරේ. කල්යාණි නමට අමපෙම් දිවි බඳුන පුද කරන්නම් ඉපදුනේද භවෙක කිසියම් මුළු සසරදිම ඔබේ මං අවසාන මොහොත වේවා ඔබ ළඟදී ළඟා වේවා ගිනි නැතිව මාද වේවා සිහිවටන එයිම වේවා. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. සඳේ ලපතියේ මලෙහි කටුතියේ උපමාන සසඳන්නේ ඔබේ නම ආදරේ. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ. අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා මහරෑ නැත්නම් ජනවාරි 1 වෙනිදා එළිවෙන්න ඔබ හමුණු සදානන්දේ ඔබට අපි ඉදිරිපත් කරන්නෙත් කාලය පිළිබඳ ජීවිතය පිළිබඳ දාර්ශනිකව ලියපු හැබැයි පැද්දෙන පෙරලෙන ගීතයක්. මේ ගීතය හරිම විශේෂයි මගේ ජීවිතේත්. පුංචි කාලේ අපි අහපු ආනන්ද සමරකෝන් සුනිල් ශාන්ත වගේ මහා ගායන චරිතවලින් පස්සේ අපට ඇහුණ ඉතාම අහිංසක කටහඬක්. ඒ කටහඬ අදටත් නුවර ගලහපාරේ පේරාදෙණියේ සීතල කඳුකරේ එකලාව ජීවත් වෙනවා. ඔහු තමයි දේවානන්ද වෛද්‍යසේකර. දේවානන්ද වෛද්‍යසේකරගේ සහෝදරයා විමල් වෛද්‍යසේකරගේ අසිරිමත් නිමැවුම තමයි තරංගා චිත්‍රපටය. තරංග චිත්‍රපටයේ පවන් සුසුම් කියන ගීතය
දේවානන්ද වෛද්‍යසේකරගේ භාවාත්මක හඬත් එක්ක ඉන්ද්‍රාණි පෙරේරගේ හඬ එකතු කල්ලා මහාර්ග නිර්මාණයක් හැදුවේ පණ්ඩිත් අමරදේවයන්. ඒත් අපි අද සදානන්දයෙන් ඔබට සමු දෙන්නේ ඒ ගීතයෙන් නෙමෙයි. ඉතාම අවාසනාවන්ත ලෙස කොවිඩ් ව්‍යසනයෙන් අපි අතරින් නොරටකදී වියවුණු ජීඩල් පෙරර කියන අසහාය සිනමාකරුවගේ නිර්මාණයක ඇතුළත් වුණු ගීතයක්. ජීඩල් පෙරරගේ දහසක් සිතුවිලි චිත්‍රපටී තමයි මේ ගීතය ඇතුළත් වනේ. එහි ප්‍රධාන චරිතය එදා රඟපෑවේ එවක තරුණ නළුවෙක් වුණු හෙන්රි ජයසේන. මේ සේරම අපට සිහිපත් වෙන්නේ මේ හැම වියෝගයක් අතරින්ම දේවානන්ද වෛද්‍යසේකර කියන ගායන තරුව තාමත් සීතල කඳුකරේ ගලහපාරේ ජීවත් වෙනවාය කියන සැනසුම් සුසුමත් එක්ක. මට හිතෙන්නේ මේ ගීතයත් හරියට ජීවිතය වගේ. සේකර වරක් මේ වගේ කවියක් ලියලා තිබුණා. ඔබ හිනහැන විට මුළු ලෝම ඔබ හා සිනාසේ. නමුත් ඔබ හඬනා විට මුළු ලෝම ඔබ අතහැර සිනාසේ. ඒක තමයි ජීවිතය කියන්නේ. ඔබ hina වෙනකොට ලෝකෙ ඔබත් එක්ක hina වේවි. හැබැයි ඔබ අඬනකොටත් ලෝකෙ ඔබ අතහැරලා hina වේවි. ඒ විදිහට තමයි ජීවිතය දකින්නේ සේකර. මේ කරුණානන්ද අබේසේකර ජීවිතය දැකපු හැටි. මල ඊයටයි අඬන්නේ. හෙට ගැන මොකටද ඔය තරම් හිතන්නේ? කඳුලයි ඉකියයි ඇයි ඔබ පිළිගන්නේ? ඔබට මතක නැහැ නේද හිනවාවම ඔබ කොහෙද ඉන්නේ කියලා? ඒ නිසා ඔබ මතක තියාගන්න ඕන එක දෙයක්. සතුට කියන්නේ විලක්, සැපත කියන්නේ මලක්. නෙළුවොත් මල අතින් එකයි. ජීවිතෙත් ඒ වගේ. ඒ නිසා උදා වුණේ නැති හෙටක් ගැනත් පයට පය ඇගිලා ගියපු ඊයේ ගැනත් හිතන්න එපා. ඔබට අපට කියන්න තියෙන්නේත් එච්චරයි. සතුට විලයි, සැපත මලයි. නෙළුවොත් මල අතින් එකයි. පමා වුණොත් මල පරවේ. ඉරට යටින් හඳට යටින් පැන යන්නේ ඔබත් මමත් නෙමේ. අපට වඩා වේගෙන් කාලය. මල අතින් එකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි පමා වුණොත් මල පරවේ පමා වුණොත් මල පරවේ ඉරට යටින් සඳට යටින් ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා මලකියට ඇයි අනන්නේ මොකටද හෙට ගැන හිතන්නේ මලකියට ඇයි අනන්නේ මොකටද හෙට ගැන හිතන්නේ කඳුලයි කියයි ඇයි පිළිගන්නේ සිනාව ආවම කොතැනද ඉන්නේ කඳුලයි කියයි ඇයි පිළිගන්නේ සිනාව ආවම කොතැනද මල් කෙමියේ පැණි පිරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ මල් කෙමියේ පැණි පිරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි පමා වුණොත් මල පරවේ පමා වුණොත් මල පරවේ ඉරට යටින් හඳට යටින් ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා සදානන්දය
ගීතයෙන් මවබිම ඔබ ළඟ. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුව කිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්, කලා කිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලෙවි අංශය අමතන්න. Dammadula is a traditional Sri Lankan folk ritual performed mostly by farmers to invoke blessings of the gods, soliciting bountiful crops and opulence. This is a taste of our own culture. For you who live in faraway lands yet always hold Sri Lanka dear, taprobase.com is your pathway that brings the motherland ever closer to you. For delivery to your doorstep, directly from the farmer or craftsman, place your order on www.taprobase.com. It's curry time. Daya Uya Daya. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals, and fast delivery, download the Curry app now. Daya! සදානන්දය ගීතයෙන් මවබිම ඔබ ළඟ.